දැන් කලින් හිමින් හිමින් මේ වගේ රූප සටහනක් එක්ක ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැන් අපි එකින් එක වෙනම ප්‍රවේශයකට යමු. මෙහෙන් බලන්න. ඒවා කියලා දෙන්න එක එක විදි මෝස්තර තියෙනවා. ඉතින් මම පොත්වල තියෙන විදිහමත් නෙමෙයි ඔයාගේ ඔළුවට හොඳට මේක යන්න පුළුවන් විදිය විතරයි කියලා දෙන්නේ. ඊට පස්සේ පොත්වල තියෙන එක එක මෝස්තර ඕන එකක් එක ඕන සෙල්ලමක් දාන්න පුළුවන්. හරි. ඕන බල්ටියක් ගහන්න පුළුවන්. බලමු. ඉස්සර අපි මේක නම් කරගමු. දැන් එක දිගට අර පරිච්ඡේදය යද්දි විහිස වැඩි ඔයාගේ ඔළුවට. දැන් ආයෙ මුලින් ඉඳලා හිමින් හිමින්. දැන් ආපහු රිපීට් කරලා බලන්න. ඊට පස්සේ මේක එක්ස්රාට යන්න පිළිවෙලට. අපි ලකුණු කරගමුකෝ ඉස්සෙල්ලා අපේ නම් ටික. මේ ලක්ෂ්‍ය මොකද ඒව හරියට තියෙන්න ඕන නීට් එකට. මූල ලක්ෂ්‍ය, ප්‍රමාණ යක්ෂය, සැපයුම සමතුලිතයේ බද්දට පෙර, සමතුලිත මිල බද්දට පෙර, සමතුලිත ප්‍රමාණි බද්දට පෙර. දැන් බද්දෙන් පස්සේ තත්ත්වය S2 E2 price paid buyer PB net price received seller PS මේ අතර වෙනස tax එකින් එක කියලා දෙද්දි හොඳට තේරෙනවා. දැන් අපි පොඩි වෙනසක් කරන්න වෙනවා. අපිට ඉලක්කම් ටිකක් දාම එච්චර හිතන්නේ නැතුව. සැපියු වක්‍රේ බද්ධ ප්‍රමාණය ඉහළට වමට විතැඟුණානේ. ඒක නොකියොත් එහෙම හොඳමදිනේ. හොඳයි. දැන් බලමු. අපි පොඩ්ඩක් මෙන්න මේ දේවල් සීරු මාරු කරගමුද ඉලක්කම් කීපයක් බවට. ඒ ටික හිමින් සීරුවේ හරි මක දාමු. මක අපි ඉලක්කම් ටිකක් ගමු. දැන් ඔයා ආපහු ප්‍රස්තාරයක් අර කලින් කියපු කොපියක් ඕපන් කරගන්න. ඊළඟ පරිච්ඡේදයේ තව ඒ වගේ කොපියක් දෙකක් ඕපන් කරලා කලින් ඇඳලා තියාගෙන ඉන්න. ඒක ලේසි. හරි. දැන් බලන්න. අපි ඉලක්කම් ටිකක් ගමු. මේ ගන්න ඉලක්කම් යාර අඩි අඟල් මිලිමීටර් සෙන්ටිමීටර් එහෙම පරිමාව හිතන්න එපා. වැඩේ හරියට තීරුම් ගන්න දැනට දල වශයෙන් ගම්මු. ඊපස්සේ අපි නීට් එකට අඳිමු සමීකරණ වලට. මම පොඩි පරිමාවක් ගැන හිතලත් එක්ක තමයි හැබැයි මේ ඉලක්කම් ලියන්නේ. මෙතන මේ ලිව්වේ 4 5 6 10. මම පොඩ්ඩක් මං හිතුවා මෙහෙම 2යි 4යි 6යි 8යි 10යි. බලද්දි වැරදිත් නෑ නේද? පරිමාව හොඳයි. ඉතින් ඇතුලේ ආයෙත් 1 2 3 4 ඔය ලියලා ඉන්න ඕනේ. අවශ්‍යම පොයින්ට්ස් එක දාගත්තා. අපි මෙතන ලියමු. හරි. එතෙන්ටත් අපි ටිකක් ඉලක්කම් ටිකක් ගමුකෝ මෙහෙම. මම මෙතන ලියනවා 4. මෙතන 6 ලියනවා. මේ Q එක කියන එක පොඩ්ඩක් අපි අයින් කරමු. මොකද නැත්තම් ඔය ඔක්කොම ගොඩේ ගොර හැඩි වැඩි වෙනවනේ. එහෙම ගන්න මම නිකන් එහෙම ඉලක්කම් ගත්තේ මෙන්න මේ වගේ පුරුවක්. ඒක දැන් අපි කෘතිමව කලින් සැලසුම් කරලා පෙන්නන්න නැතුව ඔයාට මේක සජීවීවම ගන්න කියලා දෙන්නේ. දැන් ඔයා විභාගයට ගියාම ඔන්න ඔය වගේ ක්‍රමයක් අනුගමනය කරන්න. 2යි 4යි 6යි සාධාරණයි පරිමාණ. හරි. ඔන්න 8යි 10යි 12යි වගේ අර්ථන ඉලක්කමක් අවශ්‍ය නැහැ මේ ඇති. දැන් හොඳට බලාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍යම නිශ්චිත ඉලක්කම් ගන්න පුළුවන් වෙන විදිහට මම දැක්කනේ අර සමීකරණ ගණන් පෙන්වන්නේ කලින් පරිච්ඡේද ඉස්සරහට යන්න තියෙනවා. ඒවට එමු. දැන් හොඳට ඇලර්ට් වෙන්න බෝඩ් එකේ. බෝඩ් එකට හොඳට ඇලර්ට් එක. බෝඩ් එක හොඳට ફોකස් වෙන්න. හරි. රෙඩි. පටන් ගන්න. අහගන්න. දැන් මං ගණනය කරන්නයි යන්නේ. කොහොම අපි ගණනය කරමුද? අපි පොඩ්ඩක් ප්‍රස්තාරේ මෙහෙම තියාගන්න. අනේ ඔන්න ඔහොම නිසල් මොනේ ඉන්න කියලා. මෙතන අපි නිදහසේ අපේ වැඩේ කරගෙන යමු. ඉස්සෙල්ලා මම ලියනවා ටයිටල් එක මෙහෙම. පස්සේ මේවා මකමකා යන්න වෙනවා. අපි පොඩි ඒරියා එකක් හදාගමු මෙන්න මෙහෙම. පොඩි ඒරියා එකක් හදාගමු කියන්නේ. ඔව්. එනේ මේ ඇතුලේ අපි ওই ගණනය කිරීම ටික ලස්සනට කරගෙන යමු. ඊට පස්සේ ඕක මකමකා අපි උතෙන්ට මෙයාව දසවද දිදී යමු ප්‍රස්තාරයට. ඉස්සෙල්ලා මම බදු පෙර. බදු පැනවීමට පෙර. බදු පෙර කියලා මම ලිව්වේ. බදු පෙර. පාරිභෝගික අතිරික්තය හොයන්නයි යන්නේ.
පාරිභෝගික අතිරික්තය. හා එකින් එකට හොය යනවා දැන් ඈ. දැන් ඔයාලත් හොඳ ළමයි වගේ මගෙත් එක්ක ගණනය කරමු. බද්දට පෙර පාරිභෝගික අතිරික්තය. දැන් ඉලක්කම් අකුරු නෑ. දැන් A B C D මොකුත් නෑ. දැන් හරියට ඒරියා එක හඳුනගෙන තියෙන්නේ. තව චුට්ටක් ඕනනම් මේක සීරු මාරු කරගමු. දැන් හරියට පේනවනේ. හරිනේ. රයිට් දැන් බලන්න. දැන් කොයි ටිකද පාරිභෝගික අතිරික්තය? අපි යොදාගමු ඉතින් ඒකට අවශ්‍ය අපිට උපක්‍රමයක්. ඔය ත්‍රිකෝණي ගණනය කරන්න. උස දැන් අර සමීකරණ වලට දැන් යන්න ඕනේ නැහැ. ඒක පස්සේ ගියමු උපරිම මිල ඍණ සමතුලිත මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය බෙදීම දෙක ඉව්ව පස්සේ ඇකට එනවා. ක්‍රමය අල්ලගන්නකො. ඒක තමයි විදිය. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. උස 10යි 6යි අතර 4යි. ඉතින් මොනවද මේව නේද? පොඩ්ඩක් මට ඉඩ දෙන්න. පොඩ්ඩක් ඉඩ දෙන්න මට. ඕම අරගෙන නැත්නම් ඔයාලට පේන්නේ නැහැ මම ලියන එක. මම මෙතන හදලා දෙන්නම් ලස්සනට. හරි. දැන් අපි ගණනය කරමු බද්දට පෙර පාරිභෝගික අතිරික්තය. මේක ලකුණු කරලා තියෙනවා. බද්දට පෙර පාරිභෝගික අතිරික්තය මෙන්න මේ ත්‍රිකෝණයෙන් පෙන්වන කොටස. අපි මේ වර්ණ මෙතනින් පොඩ්ඩක් ඉවත් කරලා ආයෙ පාරක් පෙන්වන්නම්. මෙන්න මේ සම්පූර්ණ කොටස බද්දට පෙර පාරිභෝගික අතිරික්තය නැවතත් අපි අර හිටපු තැනට යනවා. කොහොමද ඔයාලට ගණනය කරන්නේ? බද්දට පෙර මෙන්න මේ සම්පූර්ණ උස මේ සම්පූර්ණ පළල මේ ත්‍රිකෝණය. එතකොට ඔකට ගොඩක් අය සූත්‍රය ලියනවා උපරිම මිල ඍණ සමතුලිත මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය බෙදීම දෙක හැටියට. පස්සේ සූත්‍රය ඇඟට එනවා ගාන හදන්න පුරුදු වෙන්න. ඉස්සලා ඉමේජ් එක මේ පින්තූරේ ප්‍රතිරූපය හරහා යන්න. ඊට පස්සේ සමීකරණ හදා ගන්න පුළුවන්. එහෙම මේ සමීකරණ හදලා දෙන ගුරු මහත්මයාත් ආචාර්ය මහාචාර්යවරුත් මේ සිද්ධිය දිහා බලලා ඒකෙන් තමයි සමීකරණය හදලා තියෙන්නේ. දැන් ඔයාලවත් පුරුදු කරනවා නම් සමීකරණයක් කටපාඩම් කරන් ඒකෙන් ගාන හදන්න. එතකොට අපි ආපස්සට යන්නේ. දැනුම එහෙම එපා. දැනුවත් වෙන්නේ දැනුවත් වීම තුලින් ඔයාට සමීකරණ සූත්‍ර ඕනතරම් හොයාගන්න පුළුවන්. දැන් අපි ගොඩක් අය කරන වරදක් තමයි සූත්‍රේ කටපාඩම් කරන් ඒකට අනුව ආදේශ කරනවා. ඒක හරි විදිය නෙමෙයි. ඒක හරි විදිය නෙමෙයි. හරි විදිය concept එක සංකල්පය අල්ලගන්න. හඳුනගන්න. ඊට පස්සේ ඒකට සූත්‍රයක් අපි හදාගන්නවා. අපි එහෙම යමු. ඒකයි වඩා පහසුවෙන් ඉගෙන ගන්න දැනුම ග්‍රහණය කරගන්න කියන ක්‍රමය මෙතන. එහෙමනම් බද්දට පෙර පාරිභෝගික අතිරික්තයේ අපි මේ ඉලක්කම් ටික චක්‍රය දාලා බලමු. 10යි 5යි අතර උස 5යි. වැඩි කරා 6යි. බෙදුවා 2කින් 15යි. ඔන්න බද්දට පෙර පාරිභෝගික අතිරික්තය. ඒක පොඩ්ඩක් ලියාගත්තට කමක් නැහැ. මොකද දැන් මම මේක මකලා නිෂ්පාතිරික්තය හොයන්න යන්නේ. වෙලාව දෙන්න. හරි. බදු පෙර පාරිභෝගික අතිරික්තය 10ත් 5ත් අතර වෙනස 5. ආයේ 10 ඍණ 5යි වල ඉන්න ඕනේ. ඒව මුරුදු කරන්න. වැඩි කරා මෙතන සමතුලිත ප්‍රමාණය 6. 5 වරක් 6. ඒතර 30ක් එනවා. එකකින් බාගෙන ඉන්නේ. මේ ත්‍රිකෝණය ගන්න 15යි. එච්චරයි. මේක දැන් අපි මකලා ගමු. අන්න මම මකලා දැම්මා. හරි. බදු පෙර පාරිභෝගික අතිරික්තයකින් තේ මොවයි. අපි ඒකම සම්පූර්ණයෙන් අයින් කරමු. හරි. හරි. මේ කොටසම අපි අයින් කරමු. නැත්නම් ඒක වාට ටිකක් අපහැදිලි වෙනවනේ. හරි. ඉන්න බෝඩ් එක මකන්නට ටක් ගාලා. වැඩි විලාවක් යන්නේ නැහැ. අපි ඊට පස්සේ දැන් බලමු බද්දට පෙර නිෂ්පාදන අතිරික්තය. දැන් හරිනේ. හොඳයි. ඕම් පිළිසිදුයි. සියල්ල සම්පූර්ණයි. නිවැරදි. අපිට ෆ්‍රේම් එකක් එනවා. දැන් බද්දට පෙර නිෂ්පාදන අතිරික්තය. මම මෙතන ලියනවා. බදු පෙර නිෂ්පාදන අතිරික්තය. දැන් හඳුනා ගන්න බද්දට පෙර නිෂ්පාදන අතිරික්තය.
පින්තූරේ හොඳට බලන්න. මම ඒකට අවශ්‍ය කොටස ඔයාට highlight කරලා දෙන්නම්. මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණය. මම දැන් මේ වර්ණ ගන්නවන කොටස. මේ සමස්තය. මේ ඉලක්කම් අරන් තියෙන විදිහට අර පරිමාවමයි එන්නේ. උස 5යි පළල 6යි. උස වැඩි කරා පළලෙන් එහෙම කියන්නම් මේ ත්‍රිකෝණයේ උස ආධාරකේ එහෙම එක එක වචන ප්‍රයෝග ගන්න පුළුවන්. දැන් ගොඩක් අය පුරුදු වෙලා තියෙන සමතුලිත මිල ඍණ අවම සැපයුම් මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය බෙදීම දෙක. ඒ සූත්‍ර මවා ගන්න පුළුවන්. මොකද ප්‍රස්තාරේ මෙහෙම පිළිහිටියොත් විතරයි ඒ සූත්‍රය හරියන්නේ. මේ සැපයුම් වක්‍රය අනම්‍ය සැපයුම් වක්‍රයක් වෙලා තිබුණා නම් ඒ ක්‍රමේ හරියන්නේ නැහැ. ඒ හින්දා ඒකට පුරුදු වෙන්න එපා කියන විදිහට යන්න. මේ වර්ණ ගන්නපු ප්‍රදේශයේ වර්ගඵලය හොයාගන්න. ඔයාට පුළුවන් විදිහට ඔයා සූත්‍රය හදාගන්න. ගත්තා 5යි වැඩි කරා 6යි බෙදුවා 2කින් 2ට 1යි 6ට 3යි 15යි. දැන් නිෂ්පාදන අතිරික්තයක් මෙතන එනවා. කීයක්ද? අර කලින් පරිමාවමනේ මෙතන තියෙන්නේ. ඒ නිසා ඒ යගේම ඉන්නේ 15යි. දැන් මොකද්ද වෙන්නේ? ආර්ථික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය 15යි. නිෂ්පාදන අතිරික්තය 15යි. ආර්ථික අතිරික්තය 30යි. එහෙනම් ඊළඟට ලියන්න ආර්ථික අතිරික්තය පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදන අතිරික්තය සමානයි 30යි. 15 ධන 15 30යි. ඒකට එකපාර ගන්න තිබුණා මේ බලන්න. මෙන්න මේ සම්පූර්ණ උස 10යි. 6යි වැඩි කරා 10 වරක් 6 60යි බෙදුවා 2කින් උත්තරය ආවා ඒ 30යි. එහෙනම් මෙතන අපි ලියමු ආර්ථික අතිරික්තය. මේ කොටස අයින් කරලා ඉමු නේද? හරි. මම ලියන්නම් එහෙනම් ආර්ථික අතිරික්තය අපි දැන් පාරිභෝගික අතිරික්තය වෙනම හොයපු නිසා නිෂ්පාතිරික්තය වෙනම හොයපු නිසා ඒ දෙක එකතු කරගෙන ඉන්නකොට අනිත් විකල්ප ක්‍රමයට යනවා. අනිත් ක්‍රමය. හරි. බලමු. ආර්ථික අතිරික්තය. දහය වැඩි කිරීම 6 බෙදුවා 2කින්. උත්තරේ 30යි. ඔයාලට තිබුණා පාරිභෝගික අතිරික්තය 15යි නිෂ්පාතිරික්තය 15යි දෙක එකතු කරලා ඒ උත්තරේ ගන්න. හරි. අපි දැන් මේ රූප රාමුව දිහා බලන් ඉඳලම ඔයාලට පොඩ්ඩක් වෙහෙස නිසා අපි අලුත් රූප රාමුවකට ගිහිල්ලා ඊටු ටික බලමු. ඒ රූපෙමයි මේ තියෙන්නේ. දැන් අපි කලින් ගත්තු සංඛ්‍යා මේකේ අපි සටහන් කරමු. මතකනේ 4යි 5යි 6යි 10යි 4යි 6යි ඊවම ගමු. 4යි 5යි 6යි අපි මෙතන 10යි ගත්තා. මේ පරිමාව වලට ඇඳි නෑ පරිමාවට අඳිමු දැන් එකක් ඊට පස්සේ. බද්දර පෙර බද්දෙන් පස්සේ පළමු සමතුලිතය පළමු සමතුලිත මිල මෙන්න ගැනුම් කරු ගෙවන මිල ප්‍රයිස් බයර් රිසීව්ඩ් සෙලර් ටැක්ස් ඔක්කොම දන්නවා දැන් ඊව මතකයි හොඳට. දැන් මට ඕනේ රජයේ බදු ආදායම හොයාගන්න. දැන් රජයේ බදු ආදායම මම වෙන්නන්නම් මෙන්න මේ ටික. දැන් පොඩි දේවල් මේ අර සූත්‍ර කටපාඩම් කරන එක ගැලපෙන්නේ නැහැ කියන එක දැන් ඔයාලට තේරෙනවා ඇති. මෙන්න මේ ටික තමයි රජයේ බදු ආදායම. කොටසක් පාරිභෝගික කොටසක් නිෂ්පාදක. බලන්න තින් දිග පළල උස මහත. එකකට රුපියල් 2 බැගින්. දැන් මෙතන සංඛ්‍යාව මතක තියෙන්නේ මෙන්න කලින් රූප සරහරෙන් ගේන්නේ. වරද්දන්න බෑ 4යි 6යි අපි අතන අරන් තියෙන්නේ. මෙතන බද්දර පෙර සමතුලිත ප්‍රමාණය තිබුණේ 6යි. බද්දර පස්සේ ප්‍රමාණය 4 දක්වා අඩු වුණා කියලා අපි උපකල්පනය කරේ. එහෙමනම් මෙන්න මේ කොටසේ අගය ලියන්න ඊළඟ පියවර
රජයේ බදු ආදායම මම මේක සීරු මාරු කරලා එහා පැත්තේ ලියලා ඉන්නවා. රජයේ බදු ආදායම. හයයි හතරයි අතර වෙනස බද්දනේ දෙකයි. බද්ද රුපියල් 2යි අරන් තියෙන්නේ මෙතන. සමතුලිත ප්‍රමාණි බද්දෙන් පස්සේ එකක 4යි. දැන් දෙකෙන් බෙදන්න යන්නේ මේපා. දැන් ත්‍රිකෝණයක් නෙමෙයි ඉන්නේ. 8යි. දැන් අර අසීරිම තැන කියලා හිතපු දේ ඔයාට වඩා ලේසිම බවක් පත් වුණා නේද? ඔන්න මං සීරු මාරු කරන්න ඉස්සලා බලාගන්න රජයේ බදු ආදායම උස මේ චතුරස්‍රය ගන්න. 2යි 4යි 2 4 8යි. දැන් ගොඩක් තැන්වල දරුවෝ වරද්ද ගන්න තැන තමයි මම මේ පෙන්වන්න හදන්නේ. මේ ලොකු දේවල් නෙමෙයි දැන් මේ ඉදිරිය ඉගෙන ගත්තාම වඩා පහසුයි. අහිමි වූ කොටස. ඔහොම අර තිබුණා නේද? රජයේ බදු ආදායමත් ඔහොම තිබුණානේ. දැන් අහිමි වූ අතිරික්තය මම පෙන්නලා තියෙන විදියට දැන් මේ සියලු රූප සටහන් ඔයාට මතකයි. මෙන්න පාරිභෝගික අතිරික්තයෙන් පාරිභෝගිකයට ලැබෙන්නෙත් නෑ, ඉතුරුුනේ නෑ, රජයට විතැන්ුනේත් නෑ, සමස්ත සමාජයටම අහිමි වෙච්ච කොටස. මෙන්න නිෂ්පාදන අතිරික්තයෙන් සමස්ත සමාජයටම අහිමි වෙච්ච කොටස. එතනත් ඇත්තටම තියෙන ත්‍රිකෝණයක්. මේ පුංචි ත්‍රිකෝණ දෙක එකතු වෙලා තියෙන ත්‍රිකෝණයක්. අදිබදු බර excess tax burden dead weight loss කිව්වේ මලානික පිරිවැය. ලස්සන වචන පුහු මලානික පිරිවැය. බලන්න පොත්වල තියෙනවා මම මුරුද කියන්නේ කියලා. කියවන්නේ පොත් හොයාගෙන. පොත් නම් ගම් පරිච්ඡේද පිටින් කියන්න අවශ්‍ය නැහැ. දැන් මෙතන මම ඉඩ කඩ පොඩ්ඩක් හදාගෙන මේ කෑල්ල මකලා දාලා මෙතන ලියන්නම්. අදිබදු බර කියලා දැන් ලියන්න. dead weight loss කියලා දාමු. එයා කමක් නෑ. DWL මම ලියන්නම් අදිබදු බර කියලා. මේ ඕන වචනයක් ලිව්වට කමක් නෑ. විභාගයේ අහන වචන දිහා බලපුවම ඔයාට තේරෙනවා මොකද්ද ලියන්න ඕනේ කියලා. හරි පොඩ්ඩක් සීරු මාරු කරමුද? කමන්නේ නෑ. කීයද උස 2යි. මෙතන පල්ලත් අරන් තියෙන්නේ 4 ඉඳලා 6ට. 4 ඉඳලා දෙවරක් 2. 4 බෙදුවා 2. දෙවරක් 2. 4 බෙදීම 2. බලමු. දැන් අපිට පුළුවන් පාරිභෝගික අතිරික්තයෙන් අහිමි කොටස, නිෂ්පාදන අතිරික්තයෙන් අහිමි කොටස වෙන වෙනම හොයන්න. ඒකක් දැන් කියලා දෙන්නයි යන්නේ. දැන් එක උදාහරණයක දිගට මිද්දිත් ඕක ටිකක් ප්‍රසන්නයි. අපි ඉතාම ප්‍රසන්න වෙන ගමනක් නේ. බලමු කරගෙන යන්න. නැවත මතක් කර ගැනීම. හොඳයි මෙන්න බලන්න. දැන් මම එක එක තැන්වල අවශ්‍ය දේවල් මෙහෙම පෙන්වද්දී ශනිකව කියන්න පුළුවන් වෙන්න ඕනේ මොකක්ද මේ පෙන්වන්නේ කියලා. මෙන්න බලන්න. හොඳයි මොකක්ද මේ පෙන්වන්නේ කියලා මට කියන්න. බද්දට පෙර පාරිභෝගික අතිරික්තය. දැන් මේ පෙන්වන්නේ මොකක්ද බලන්න. බද්දට පෙර නිෂ්පාදන අතිරික්තය. මේ මොකක්ද බලන්න. බද්දෙන් පසු මොකක්ද මේ පෙන්වන්නේ. හරි බලන්න. බද්දෙන් පසු පාරිභෝගික අතිරික්තය. එනම් මේ කවුද? බද්දෙන් පසු නිෂ්පාදන අතිරික්තය. බොහොම හොඳයි. දැන් මොකක්ද ඕනි? මම පෙන්වන දේ හිතින් මවා ගන්න පුළුවන් නම් ඒකට කියන නම එච්චරයි. රජයේ බදු ආදායම. මේ ජෝඩුව කවුද? dead weight loss. අහිමි වූ බදු බර. දැන් තියෙනවා ලොකු වැඩක් කරන්න. ඔන්න බලන්න ওই ටික ඔක්කොම ටිකම දැන් ඊළඟ රාමුවට එක්ක යනවා. සීරියස්. වැඩි ටිකක් සැරට බලා ගන්න. දන්න දෙයක් තමයි. නමුත්
දරුවෝ හදිස්සියට වරද්ද ගන්නවා. පුළුවන් නම් හිතන්න තර්ක කරන්න මගෙත් එක්ක මේ කවුද කියලා. යා තමයි බද්ද නිසා පාරිභෝගිකයාට අහිමි වෙච්ච සම්පූර්ණ කොටස. හැබැයි පොඩි හිතට සැනසෙල්ලක් තියෙනවා රටතොට ගැන හිතද්දී සමාජය ගැන හිතද්දී පාරිභෝගිකයාගෙන් ගැලවිලා ගියාට ඒකෙන් මෙන්න මේ කොටස් දෙක කැරකිලා පහු ආව කාටද? රජයට. ඒ පාරිභෝගික අතිරික්තයේ අහිමි කොටසින් මෙන්න මේ පෙන්වන කොටස විතැන් වුණා රජයට බදු බරක් බදු ආදායම. රජයේ පැත්තෙන් බලද්දී බදු ආදායම, පාරිභෝගිකයන් පැත්තෙන් බලද්දී බදු බර. ඒතර පාරිභෝගික අතිරික්තයෙන් කොටසක් තමයි ගැලවිලා යන්නේ රජයට. රජයේ බදු ආදායමට. මේ දම් පාටින් පෙන්වන කොටස පාරිභෝගික අතිරික්තයෙන් ගිලී වුණා. හැබැයි රජයට අවශෝෂණීය වුණේ නැහැ. ඊය අතුරුදහන් වුණා වගේ වැඩක්. dead weight loss. අදිබදු බරේ එක කොටසක්. මම මේ දෙක මෙතනින් අයින් කරනවා දැන්. දැන් පෙන්වන්නේ මොකද්ද බලන්න. නිෂ්පාදන අතිරික්තයෙන් අහිමි වෙච්ච කොටස. මේ නිෂ්පාදන අතිරික්තයෙන් අහිමි වෙච්ච කොටසෙන් රජයට ලැබුණු බදු ආදායම කොච්චරක්ද? මේ තැඹිලි පාටින් වගේ පෙන්වන කොටස නිෂ්පාදකයටත් නැහැ, රජයටත් නැහැ, සමාජයටත් නැහැ. අදිබදු බර excess tax burden, dead weight loss එක එක නම් කියනවා මලානික පිළිවෙලක් තියෙන ඒ වචනේ. එක වචනයක් පුරුදු වෙන්න. අහිමි වූ ආර්ථික අතිරික්තය කිව්වත් හරියි. දැන් කලින් මම පෙන්නුවා පාරිභෝගික අතිරික්තයෙන් අහිමි වූ කොටස ඒයින් කොටසක් රජයට අවශෝෂණය වුණා, සමාජයේ කොටසක් අහිමි වුණා. නිෂ්පාදන අතිරික්තිනුත් එහෙමයි. කොටසක් අහිමි වුණා, කොටසක් රජයට අවශෝෂණය වුණා. මේ කහ පාටින් පෙන්න ටික, තැඹිලි පාටින් පෙන්න ටික කාටවත් නැහැ. දැන් එහෙනම් අවසානයේ මෙන්න මේ ටික මතක තියාගන්න පුළුවන් නම් මේ රූප සටහන දැන් මෙතනින් අපි මේ ආකෘතිය අයින් කරලා අලුත් තැනකට යනවා. දැන් මට කියන්න මං කළු කොඩි දාලා පෙන්නන්නයි හදන්නේ. මෙන්න මේ ටික කවුද? බද්ද නිසා ඇතිවන අතිබදු බර, excess tax burden, dead weight loss, ආර්ථික අතිරික්තයෙන් සමාජයට අහිමි වූ කොටස. මේ සම්පූර්ණයෙන් මුළුමනින්ම 100%ක්ම මේ ටික තීරුම් කළාමවත් නෙමෙයි. හැබැයි නෝනත් නෙමෙයි. දැන් ඒක අපි තහවුරු කරගන්න එක එක උපාය උපක්‍රම යොදා ගනිමු. දැන් බලන්න මොකක්ද ඊළඟට අපි දෙගොල්ලන්ට කරන්න වෙන්නේ. හිමින් සීරිය කියවලා බලමු මොකක්ද මේ තියෙන්නේ කියලා. තරංකාරී වෙළඳපළක ඉල්ලුම් වක්‍රයක්, සැපියුම් වක්‍රයක් තියෙන සාමාන්‍ය ඉල්ලුම් සැපියුම් නීති වලට අනුව අර පහතර බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් සහ ඉහළට ගමන් ගන්න නිෂ්පාදන, ඉහළට ගමන් ගන්න සැපියුම් වක්‍රයක්, පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් හා ඉහළට ගමන් ගන්න සැපියුම් වක්‍රයකින් සමන්විත තරංකාරී වෙළඳපළක සමීකරණයක් ඉල්ලුම් සමීකරණයක් සැපයුම් පහත දැක්වී. දැන් අලුත් මූඩ් එකක් හදාගන්න. පුංචි වගුවක්. දැන් මූඩ් චේන්ජ් වෙන්න ඕන. මූඩ් ෆික්ස් කරලා රයිට් දැන් සෙට් වෙමු වැඩේට. හරි. හිමින් මගෙත් එක්ක මේ වගුව පුරවමු. ඊට පස්සේ ප්‍රස්තාරයක් අඳිමු. ඇඳලා බලමු මොනවද වෙන්නේ කියලා. හරි. ලෑස්ති? ඔව්. ready? right. දැන් පටන් ගන්න. ලේඛනයේ පුරවන්න යන්නේ බලමු කවුද ඉස්සර වෙන්නේ, මමද ඉස්සලා ඉවර වෙන්නේ, ඔයගොල්ලෝද කියලා. ඔයගොල්ලෝ මට වඩා හපන් කට්ටිය වීකින් යන්. එහෙමනම් QD සමානයි 80යි ඍණ 10යි P. එනව නේද? මිල බිඳුව වුණොත් බිඳුවරක් 10ක් අඩු කළොත් 80න් ඉල්ලුම් ප්‍රමාණය 80යි එක්වරක්
70යි දෙවරක් 20ක් අඩුනොත් 80න් ඔහොම ඉතින් හදා යන් පොඩ්ඩක් ඉන්න. ඔව් එක්වරක් 10 10ක් 80න් අඩු වුණා 70යි දෙවරක් 10යි 20ක් අඩු වුණා 60යි. දැන් දන්නවා පැටර්න් එක එන විදිය මොකද්ද කියලා. හරි 50යි 40යි 30යි 20යි 10යි 8 වරක් 10යි 80ක් 80න් අඩු වුණා බිඳුවයි පණින්න එහා පැත්තට එකපාර වේගෙන් හදාගෙන යන්න ඕන සැපීම් ලේඛනය 10න් වැඩි කරන යන බිඳුවෙන් මිල ගණන් 10 20 30 හරි අපූර්ව සම්දිස්ථානයක් දැන් පහු කරන් යන්නේ අපි මොකක්ද හරි අපූර්ව සම්දිස්ථානේ මම ඔය කියාපු මේ බලන්න මොකක්ද සමතුලිත මිල රුපියල් 4ක් ප්‍රමාණයක 40ක් අද ඉල්ලුමක් නැහැ අද සැපයුමක් නැහැ ඇහැට ගන්න මේ සංඛ්‍යාවල මුල සහ අග උපරිම ඉල්ලුම් ප්‍රමාණය 80යි උපරිම මිල 8යි එච්චරක් ඇති ප්‍රශ්න හරිය අදින්න මේක දිහා බලන්න මේ උපරිම ප්‍රමාණය සැපීම් ප්‍රමාණය 80නේ සමතුලිත වෙනවා රුපියල් 4දී හොඳට මේක දිහා බලලා හැට ගන්න මේ සමීකරණ දෙක මත ගණන් ඉන්හාට යන්න පුළුවන් 80 රින 10p QS සමානයි 10p දැන් ඔයාලා ලියා ගන්න ඕනේ ඔබ ඒ නිසා මම ඊළඟ ස්ටෙප් එකට යනවා හරි දැන් මගේ ළඟ ඊට පස්සේ වගුව නැහැ මගේ ළඟ සමීකරණ නැහැ ඔයා විතරයි මගේ ළඟ ඉන්නේ මට උදව් කරන්න හොඳයි බලමු ඉහත ඉල්ලුම් සහ සැපියුම් ලේඛන අනුව ඉල්ලුම් වක්‍රය සහ සැපියුම් වක්‍රයේ ප්‍රස්ථාරික දක්වමු. ඒ තියෙන්නේ අපිට ප්‍රස්ථාර කොලයක් දීලා. හොඳයි. රිලැක්ස්. මගෙත් එක්ක යමු දැන් ලස්සනට මේ වැඩි. මිලාක්ෂය ලකුණු කරගත්තා මම. ඔන්න මිලාක්ෂය ලකුණු කරගත්තා. ප්‍රමාණයක්ෂයත් ලකුණු කරගන්න යන්නෙම. අසෝරින 10p වෙච්චි අවස්ථාවේ අර සීමා ඉලක්කණු මතකයිනේ පොඩ්ඩක් සීරුවාරු කරගමු. නෑ ඉල්ලුම් වක්‍රය අඳින්නයි යන්නේ. 10 20 30 40 50 60 70 දක්වා තිබුණා. අපි එකකින් ඉලක්කම් කීපයක් විතරක් අපිට හුරු බුහුටු විදිහට මේක ලියාගමු. මේ බලන්න. මූලක්ෂ බිඳුව 10 20 30 40 තිබුණා මතකයි ඒක විශේෂ ඉලක්කමකුත් උනා සමතුලිත ප්‍රමාණය 50 60 70 80 එතනින් එහාට ගියේ නෑ ප්‍රමාණය අක්ෂය මිල ගණන් 1 2 3 4 සමතුලිත මිල වුණා 5 6 7 8යි උපරිම මිල උනේ දැන් ඉල්ලුම් වක්‍රේ සැපේ වක්‍රේ අඳමු මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 80යි ඉතක් තිබ්බා මිල 4ේදී ඉල්ලුම් ප්‍රමාණය 40යි ලකුණු කරා මිල 8ේදී ඉල්ලුම් ප්‍රමාණය 0යි ලකුණු කරා ගත්ත අඩිකෝදුව තිබ්බා රූල ගැව්වා ඉල්ලුම් වක්‍රේ මෙන්න ආවා ඉල්ලුම් වක්‍රේ ලස්සනට දැන් සැපියුම් ලේඛනේ මතකද මතක නැත්තම් අරන් පෙන්නන්නම් මේ තියෙන්නේ ඉල්ලුම් ලේඛනේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 80යි 4දී 40යි 8දී 0යි දැන් සැපියුම් ලේඛනේ මිල බිඳුවේ සැපියුම් ප්‍රමාණය 0යි මිල 4දී 40යි සමතුලිත ප්‍රමාණය 8දී 80යි මතකයිනේ අර සමීකරණේ ළඟ තියෙද්දි ඕව මොනවට දාපව් කමක් නෑ යන් දැන් ඔන්න සැපියුම් වක්‍රය ඇඳා මෙන්න අදිනවා සැපියුම් වක්‍රය බිඳුවේදී 0යි 4දී 40යි 8දී 80යි ඔන්න ආවා දැන් චෙක් කරලා බලන්න හරියට ඇවිල්ලාද කියලා ඔය තියෙන්නේ ලස්සනට පොඩ්ඩක් සීරු මාරු කරමු මේක ආපහු මෙන්න මෙතනින් ඉන්න කලබල වෙන්න එපා ඔය තියෙන්නේ ලස්සනට හරියට හරි ආයි කිස් ගහක්වත් වැරදි නෑ දැන් සමතුලිත ලක්ෂය ලකුණු කරමු සමතුලිතයේ මෙන්න මෙතන සමතුලිත වුණා S1 බද්දට පෙර ඩිමාන්ඩ් සමතුලිත මිල රුපියල් 4යි ප්‍රමාණය ඒකක 40යි අපි ඉස්සරහ ලයින් එක ඇඳලා ඉමු ඔන්න සමතුලිත ප්‍රමාණය
මෙන්න සමතුලිත මිල එතෙන්ට ගමු නේද? හොඳයි. මේ තියෙන්නේ දැන් බලන්නකෝ පාරිභෝගික අතිරික්තය කොච්චරද කියලා හිතලා බලන්න. නිෂ්පාදන අතිරික්තය කොච්චරද කියලා හිතලා බලන්න. දැන් මනෝවෙන් කියන්න පුළුවන් සංඛ්‍යාවක් නේද? හොඳයි. ඉහත ඉල්ලුම් සහ සැපියුම් ලේඛනය අනුව ඉල්ලුම් වක්‍රය සහ සැපියුම් වක්‍රය ප්‍රස්ථාරයක දක්වමු. දක්වලා ඉවරයි. පොඩි අඩුවක් තියෙනවා. මම ලියලා නෑ නේද මෙතන? මිල බව හරි, ප්‍රමාණය හරි, ඩිමාන්ඩ් සප්ලයි ඔක්කොම හරි. දැන් කෝ පාරිභෝගික අතිරික්තය? මෙන්න පාරිභෝගික අතිරික්තය. මේ බලන්න. බලයිමු. ඉන්න දැන් පාරිභෝගික අතිරික්තය වෙන්නත් අපිට චුට්ටක් වාස වෙනවා බලන්න ලස්සනට ඔය right. කෝ නිෂ්පාදන අතිරික්තය. මේ තියෙන්නේ නිෂ්පාදන අතිරික්තය. ළඟ සැර පාටවල් පෙන්නන්නේ ඈ කඩලා යන්න. ඔව් කියන්න කමන්නේ. ඕ නිෂ්පාදන අතිරික්තය. හොඳයි නේද? හදලා බලමුද? ඒක මනෝමයෙන් හදලා බලමු. උස 4යි 40යි 4ක් 40 160යි දෙකෙන් බෙදුවා 80යි. මම නිෂ්පාදනයත් ඒ විදිහට වෙන්න දුන්නේ. මූලක්ෂයෙන් ගියේ 4ක් 40 160න් භාගයක් 80යි. පාරිභෝගික අතිරික්තය 40යි නිෂ්පාදන අතිරික්තය 40යි ආර්ථික අතිරික්තය දෙක එකතුව 160යි. තව ක්‍රමයකට ගන්න පුළුවන් සම්පූර්ණ ත්‍රිකෝණي ගන්න 8 වරක් 40 8 වරක් 4 320 බෙදන්න දෙකකින් එනවනේ උත්තරේ. එහෙමනම් නැවත බලමු. පැහැදිලි? දැන් අපි බලමු ඊළඟට මොකක්ද අපෙන් අහන්නේ කියලා. මේ විදිහට හැබැයි ඔය අරගත්තා නම් හොඳයි කටු සටහනක් වගේ හරි. නැවත බලලා මේවා පරීක්ෂා කරලා තහවුරු කරගන්න. දැන් ගොඩක් ඉස්සරට ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලෝ. සෑම ඒකකයක් සඳහාම රුපියල් 2 බැගින් බද්දක් පැනවී නම් සැපී වක්‍රයේ විතැන්වන ආකාරය විමසා බලමු. මම අර ප්‍රස්තාරය බෙදලා වෙන්නන්නම්. හරි ඊට පස්සේ ආවම මෙතෙන්ට එන්නම්. ඕන තරම් අවස්ථාව තියෙනවා මට. හරි. දැන් කල්පනා කරන්න රුපියල් 2ක බද්දකින් පස්සේ මං කොහොමද සැපී වක්‍රය අඳින්නේ? මම මේ පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි ඔය පාට කරගත්තු ටික චුට්ටක් උතනින් අයින් කරන්නම්. එතකන් ඔයා මනෝමෙන් යන්න කොහොමද සැපී වක්‍රයට මම යන්න ඕනේ කියන එක. උද වර්ණ ගොඩක් උතන තියෙද්දි වට ගැටලුවක් එකින් එක අයින් කරද්දිත් බලන්න ඒක ඇඳපු විදිය මතක් වෙනවා. හරි හොඳයි. හරිනේ. සම්පූර්ණ. දැන් නිදහසේ ඉඳන්. රුපියල් 2ක බද්දක් පැනෙවුවොත් දන්න විදිහට හිතන්න ලීසිමුද? බද්දේ ප්‍රමාණය සැපිය වක්‍රිය ඉහළට විතැන් වෙනවා. ඒක හිතන්න පුළුවන් එක විදියක්. සැපිය ලේඛනයක් හදලා ඒ ලේඛනයේට බද්ද එකතු කරලා අලුත් ලේඛනය හදලා ආයන්නත් පුළුවන්. එහෙමත් එක්ක යනවා. එහෙමත් හදනවා. දැන් අපි ලේසිම විදිය බලමු. මොකද ඒ පරිච්ඡේදවල කාල පරිච්ඡේදවල මම මේක වෙන් කරගන්නවා. ඔබට ඉතාම පහසුවෙන් මේ සියලුම දේවල් ධාරණය වෙන්න පුළුවන් ක්‍රමයක්. දැන් මේ පරිච්ඡේදයක් දැන් ඉවර වෙන්න ඕන වෙන්න වෙලා යනවා තේරෙන්නේ නැහැ නේද? එහෙම තමයි. දැන් සමහරක් වෙලාවට කොයි විදිහද ඉවර වෙන්නේ කියලානේ බලන් ඉන්නේ. නේද ඉගෙන ගනිද්දි. දැන් කොහමද? ඉච්චර වෙලා කරලාද? ඔව් දැන් පැයකට කිට්ටුයි. පැයකින් විතර අපි නතර කරමු. ආයෙ පටන් ගමු. ආයෙ පැයකින් නතර කරමු. අපිට ඕන තරම් කාල පරිච්ඡේද හදාගෙන අපි යන් ආයෙ කාටවත් හැරෙන්නවත් බැරි වෙන්න අපෙත් එක්ක. දැන් මේක නම් අද්දුටුවයි සත්තයි නේද? රයිට්. රුපියල් 2ක බද්දක් කියලා කිව්වනේ. දැනින් ගන්නකො රුපියල් 2ක බද්දක්. ඔකත් මතක තියන් යන්. මේ හරි හොඳටම ඉන්න ඕන දෙයක්. පාඩේ ඉවර දැන් අපේ කාල පරිච්ඡේද ඉවර වෙද්දි තමයි හොඳට මාසාවෙන් කට්ටිය බලන් ඉන්නේ නේද? ඔව්. හොඳම හරිය අන්තිම හරිය තියෙන්නේ බලමු. රුපියල් 2යි නම් බද්ද අපි ආපහු ගිහලා කියමු. බද්දේ ප්‍රමාණයේ සැපිය වක්‍රය උස්සමු. රුපියල් 2ක් නම් ඔයා මගේ මේ පරිමාවන ඔයාට පේනවා. මම මේ කොටු දැලේ ප්‍රස්ථාරේ අරන් තියෙන පුංචි කොටු දෙකක් තමයි මගේ රුපියල් 2ක් කියන්නේ මේ 2යි 4යි 6යි 8යි. නෑ සැපිය වක්‍රේ රුපියල් 2කින් ඉහළට දැන් අර වමට විතැන්ගෙනවා කියන එක ප්‍රශ්නයක් කියලා දැනෙනව නේද? ඉහළටයි විතැන් වෙන්නේ. supply curve shifts upwards. ඉහළට ends to left. ඒ නිසා තමයි වමට යන්නේ.
එහෙනම් රුපියල් 2ක් කියන්නේ කොටු දෙකක් මෙන්න ලකුණු කරගත්ත පොයින්ට්ස් කීපයක් මෙන්න මෙහෙම අන්න එහෙම දැන් ගත්ත රූලර් එක බලන්න මගෙත් එක්ක බද්දෙන් පස්සේ සැපින් වක්‍රය අඳින ලස්සන ඔන්න ඔබ නවත්තමු. තව ඕන උඩට යමු. ඔය ඇති. තව පාරක් ඇඳලා පෙන්නන්නද? Yes, number 2, supply number 2 of the tax. මෙන්න බද්දේ ප්‍රමාණයෙන් සැපින් වක්‍ර ඉහළට විතෙන් වෙච්ච විදිහ මේ බලන්න. රුපියල් 2ක් ඉහළට විතෙන් වුණා. වක්‍රය වමට ගියා කියලා කියන්නේ නිසායි. දැන් E2 equal balance equilibrium දෙවෙනි සමතුලිතය කොතනද? E2 මෙන්න මෙතනයි. මෙන්න අලු සමතුලිත මිල. මෙන්න අලු සමතුලිත මිල. අපි ලයින් එකක් අඳිමු එතෙන්ට. හරියට අඳිමු මේක නීට් එකට S ගහට ඔන්න අලු සමතුලිත මිල. මෙන්න අලු සමතුලිත ප්‍රමාණය. ඉන්න බලන්න අලු සමතුලිත ප්‍රමාණය. සීරු මාරුට අඳින්න ඕනේ. දැන් නියමයි අත්දැකීම. මේ අලුතෙන් ආපු මිල කීයද කියන්න? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි යන්න හදලා තියෙන නම් අලු සමතුලිත මිල price paid by buyer PB කීයද PB? රුපියල් 5යි. අපොච්චේ බද්ද රුපියල් 2යි. මිල වැඩි උනේ ගෙනුම් කරුට 1 රුපියලයි. බද්ද රුපියල් 2යි රුපියල් 2කින් රුපියලක් ගෙවනවා කවුද? පාරිභෝගිකයා. ඉතුරු රුපියල ඔයාද ගෙවන්නේ මමද ගෙවන්නේ? උඩ ඉන්න දෙයියෝ ගෙවනවද? කවුරුත් ගෙවන්නේ නැහැ. වෙලෙන්ද නිෂ්පාදකයා එයාගේ සාක්කුව එයාගේ ලාච්චුන් අරන් ගෙවනවා. ඒවට කලින් පොඩි පොඩි ඉඟිබිඟි දීලා මම ඔයාව පුරුදු කරන් ආවේ. දැන් අහගන්න හොඳට. රුපියල් 2ක බද්දක් පැණිවුවා. සමතුලිතේ වෙනස් වුණා. සමතුලිත මිල වැඩි වුණා. මේක තව සිද්ධියක්. මතකද සමතුලිතේ වෙනස් වෙච්ච අවස්ථා ඉගෙන ගත්තා. ඉල්ලුම නොවෙනස්ව තිබීදී සැපයීම අඩුවීම. සමතුලිත මිල වැඩි වුණා. සමතුලිත ප්‍රමාණය අඩු වුණා. ඉල්ලුම සංකෝචනය වුණා. ඔච්චර දේවල් දන්නවද දැන්? දැන් මෙච්චරක් හිතන්න. බද්ද රුපියල් 2යි. බද්ද රුපියල් 2යි. බද්ද රුපියල් 2ක් නිසා රුපියල් 2කින් සැපයුමක් ඉහළට විතැන් වෙලත් සමතුලිත මිල තිබුණට වඩා වැඩි වෙලා තියෙන 1 රුපියලක්. එහෙනම් ඉතුරු රුපියල කවුද ගෙවන්නේ? නිෂ්පාදකයා. කොහොමද හොයන්නේ? මේ ගැනුම් කරු ගෙවන මිලෙන් ටැක්ස් බද්ද අඩු කරන්න 5න් 2ක් අඩු කරන්න 3යි. අන්න price received by seller. එතන ඉඳලා යන්න ලයින් එකක් මෙන්න මේ විදිහට. ඒක අඳින ක්‍රම ගොඩක් තියෙනවා. අපි දැන් මේ විදිහට යමු. ඔන්න. PS price received by seller. PB price paid by buyer. ගැනුම් කරු ගෙවන මිල රුපියලකින් වැඩි වුණා. සැපයුම් කරුට ලැබෙන ශුද්ධ මිල රුපියලකින් අඩු වුණා. ඇත්තටම වෙන්නේ මොකක්ද? දැන් හිමීට අහගන්න දැන් ලෝගියර් එක යන්නේ හරි. ඇත්තටම දැන් බඩු විකින්න ඉන්න රුපියල් 5ට. රුපියල් 5ක් ලාච්චුර වැටෙනවා වෙලෙන්දාගේ. ලාච්චුර රුපියල් 5ක් වැටුණාට ආණ්ඩු රුපියල් 2ක් ගෙවන්න එපා. හැබැයි දැන් පොඩි chance එකකුත් තියෙනවා. හතරට විකුණපු බඩු රුපියල් 4ට විකුණපු බඩු තමයි දැන් විකුණන්නේ 1ක් 5 ගානේ. 4කට විකුණපු එකක් 5 ගානේ විකුණද්දී ඉබේම රුපියලක් පාරිභෝගිකයන් ඇවිල්ලා. එහෙනම් පාරිභෝගිකයන් ගත්ත රුපියල ආණ්ඩුවට දෙන ගමන් බද්ද රුපියල් 2යිනේ. තමුන්ගේ සාකිනුත් රුපියලක් දෙනවා. දැන් මෙතන හරි ෂෝක් වැඩක් වෙන්නේ. තකර තක. එකට එක සමසමයි. බද්ද රුපියල් 2යි. ඒ රුපියල් 2කින් රුපියලක් පාරිභෝගිකයට ගෙවන්න සිද්ධ වෙනවා. රුපියලක් නිෂ්පාදකයට ගෙවන්න සිද්ධ වෙනවා. දැන් අපි හඳුනගමු පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තය, රජයේ බදු ආදායම, අධි බදු බර. මේ පරිච්ඡේදය අපි මේ ටික හිමින් තහවුරු කරගනිමු. නැවත ප්‍රස්ථාරයකට යනකොට වඩා අපිට
මෙතනීම පුළුවන් ඉස්සලමම රූප රාමුව වර්ණ වලින් පෙන්වන්නම්. බද්දෙන් පස්සේ පාරිභෝගික අතිරික්තය දැන් ගන්න. මොකද බද්දට පෙර ටික දැන් හොඳටම පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ගැටලුව තියෙන්නේ වර්ධින්න පුළුවන් බද්දෙන් පස්සේ. එහෙනම් වර්ධින්න පුළුවන් තැන නොවැරදීම ඉස්සරහට යන්න මතකේ තහවුරු කරගමු. මෙන්න බද්දෙන් පස්සේ පාරිභෝගික අතිරික්තය. අච්චරයි. කෝ බද්දෙන් පස්සේ නිෂ්පාදන අතිරික්තය ඒ වර්ණයෙන්ම පෙන්වන්න. කෝ රජයේ බදු ආදායම. මෙන්න රජයේ බදු ආදායම. කෝ dead weight loss. excess tax burden. අධි බදු බර. අහිමි අතිරික්තය. මලහරික පිරිවැය. ලස්සන වචන මේ තියෙන්නේ. මන් දන්නවා දැන් ඔයා ඉලක්ක කරගෙන ඉන්නේ මෙතනයි කියලා. ඕ එතනයි තමයි. දැන් කඩදාසි කෑල්ල ගන්න. ලියමු. ගාන හදමු. මාත් මෙතන චක්‍රය හදලා දෙන්නම්. ඔයත් උතනින් ගණනය කරගන්න ඉක්මනින්. තව මේ පටන් ගත්තා විතරයි. බද්දෙන් පස්සේ ආර්ථික අතිරික්තය වෙනස් වෙන විදිය මේ පටන් ගත්තා විතරයි. පටන් ගත්ත ගමන් මෙච්චර හොඳට පුළුවන් නම් තව උගන්ලා ඉවර වෙද්දී කොතනින් කොහොම කෙලවල වෙයිද? මේවා නවතින්නේ නැහැ. එක එක ගැටලු සංකල්ප බොහොම ලස්සන ගමනක් යන්නේ. හරි රයිට් බලමු අපි ගණනය කරමු. මම මෙතන කියනවා විතරයි ඔයා උතන ලස්සන ලියාගන්න. බද්දෙන් පසු පාරිභෝගික අතිරික්තය ආය අර සමීකරණ උපරිම මිල ඍණ සමතුලිත මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය බෙදීම දෙක එපා. මෙතනින් පුරුදු වෙලා ඊට පස්සේ සමීකරණ අපි මවා ගමුකෝ. ගණ්ඩ පාරිභෝගික අතිරික්තය මේ නිල් පාට ත්‍රිකෝණේ උඩින් තියෙන යටින් තියෙන කැල නෙමෙයි. මම ફોකස් කරලා පෙන්නන්නම් එක. මෙන්න පාරිභෝගික අතිරික්තය හොයන්න ඕන තැන. මෙන්න මේ ටික. හොයන්න. 3යි ගැප් එක. මෙතන එන්නේ කීයද ලියලා දෙන්න. 10යි 20යි 30යි නා ඉලක්කම දෙන්න. නැත්නම් ඔයාලට අසාධාරණයි. 10 20 30 ඉන්න ඉලක්කම ලියලා දෙන්නම්කෝ ලස්සනට. එන්න එක දෙන්නකෝ. 30යි. දැන් දූල පුතාලා හදාගන්න පාරිභෝගික අතිරික්තය කීය දෙන්නේ? 3 වරක් 30. 90යි බෙදන්න දෙකෙන් 45යි පාරිභෝගික අතිරික්තය 45යි මම නිකන් පොඩ්ඩක් පැත්තකුයි ලියලා තියන්නම්. පාරිභෝගික අතිරික්තය බද්දෙන් පස්සේ දැන් හදිස්සි නේද මටත් වඩා ඉක්මනට හදාගන්න. හොඳයි. හරි සන්තෝසයි එහෙම වේගෙන් යන්නේක. කියන්න ඉස්සලා හදලා ඉවරයි. very good. නිෂ්පාත්‍රික්තය. මේ තියෙන්නේ. ඒකමයි. එහෙම එන්න තමයි ගහන දුන්නේ පළවෙනි කෙනේ. 3 වරක් 30 90යි බෙදුවා දෙකෙන් 45යි. අහා දැන් එහෙනම් දන්නවා ඊළඟට මොකද්ද මම පෙන්වන්න හදන්නේ? ඉලක්කම් ඉතින් ටිකක් පැහැදිලිව පෙන්වන්නත් එපැනේ. 45 එකතු 90යි මොකක්ද ඒකට කියන නම? economic surplus ආර්ථික අතිරික්තය. ඉතින් තව විදිහකට හදන්න පුළුවන්. මේ සම්පූර්ණ ඒරියා එක උස පළල වැඩි කරලා බලන්න. ඒකෙන් අර අහිමි වෙච්චි අතිරික්තයයි රජයේ බදු ආදායම අඩු කරන්න ඕන. ඉතින් මෙතන එහෙම කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔය විදිහට යන්. ඔය ආර්ථික අතිරික්තය හොයන්න ඔයාලට පුළුවන් මේ සම්පූර්ණ දෙකෝඩේ මෙන්න මේ ටික අඩු කරලා. එහෙමත් එක එකම තියෙනවා. එච්චර අපි වටේ යන්න ඕනේ නැහැ නේ. නම් පාරිභෝගික අතිරික්තය 45යි, නිෂ්පාදන අතිරික්තය 45යි, ආර්ථික අතිරික්තය 90යි. දරුවනේ රජී බදු ආදායම හොයමු. මම මේ පැත්ත කොහෙද ලියලා දාන්නම්. බද්ද රුපියල් 2යි මේ දිනනවා. බද්දෙන් පස්සේ සමතුලිත ප්‍රමාණය කීයද? 130යි. මෙන්න මේ කහ පාටින් මම පෙන්නලා තියෙන්නේ රජී බදු ආදායම. උස 2යි. පල්ල 30යි. උස පල්ල කියලා කියන්නම් කොහොමද? බද්ද ඒක රුපියල් 2යි. ඒකක බද්ද විශේෂිත බද්ද යුනිට් ටැක්ස් බද්ද රුපියල් 2යි. බද්දෙන් පස්සේ අලෙවි කෙරෙන්නේ 130යි. දෙවරක් 30 60යි රජී බදු ආදායම.
රජයේ බදු ආදායම 60යි. මනින්න. dead weight loss අහිමි වූ අතිරික්තය අදි බදු බර මේ රතු පාටින් පෙන්න ත්‍රිකෝණ දෙක 3යි 5යි අතර බද්ධ දෙකයි සමතුලිත ප්‍රමාණයන් දෙක අතර වෙනස 10යි දෙවරක් 10යි 20 බෙදුවා දෙකෙන් අහිමි වූ අතිරික්තය 10යි. ඔයාලට එක එක අත්හදා බැලීම් දැන් කරන්න පුළුවන්. මම ඊළඟ පරිච්ඡේදයේ එන්න ඉස්සෙල්ලා ඔය අත්හදා බැලීම් කරලා එන්න. මේ වගේ තව ප්‍රස්තාරයක් මේ පාට කරන්නේ නැතුව බද්දින් පස්සේ සැපි වක්‍රයත් හොඳ ලස්සනට ගෙදරදී හදාගෙන ඊළඟට සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් ඒකක බද්දක් බද්ද නිසා සැපි වක්‍රයේ විතැන්වීමක් දැන් බලන්න කොච්චරක් මිනිත්තු ගාන කරලා තියෙනවද කියලා. තව පැයක් ගිහලා නැද්ද? බලන්න. අපි ආසන්නේදී නතර කරමු. එහෙම නේද? බලන්නකෝ ඔයාලා දැන් තව විනාඩි කීයක් තියෙනවද කියලා. පැයක් විතර අපි ආසන්න වෙන්න යන්නේ. ගණනය කරලා බලන්න. නැවත. පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, රජීව බදු ආදායම, බද්දෙන් පස්සේ ආර්ථික අතිරික්තය, අහිමි වූ අතිරික්තය. දැන් බලන්න. නැවත එක වතාවක් පියවරක් පෙන්නලා දෙන්න. හොඳයි තව පාරක් ඒක කරන එක වාට වැඩි වෙන්නේ. ඕම් බලන්න. ඉල්ලුම් වක්‍රය, සැපයුම් වක්‍රය, බද්දට පෙර සමතුලිතය, සමතුලිත මිල සහ ප්‍රමාණය. දැන් ප්‍රස්ථාරයේ අක්ෂ නම් කරලා ඉන්න. ළඟ තියෙන දේ කියවලක් තියෙනවා. සෑම ඒකකයක් සඳහාම රුපියල් 2 බැගින් බද්දක් පැනවී නම් කොහොමම කියලා දෙන්නම් කීප වතාවක්. අපි ගත්ත ඉලක්කම් 4 40 තිබුණා. බද්ද රුපියල් 2යි. බද්දෙන් පස්සේ සැපයුම් වක්‍රයේ රුපියල් 2කින් ඉහළ ගියයින් පස්සේ මෙන්න විතැන් වෙච්ච අලුත් වක්‍රය. 2කින් ඉහළට නගිනවා. ඉහළට විතැන් වෙනවා. is number 2 after the tax. කොච්චරකින්ද මේ ඉහළට විතැන් උනේ? බද්ද ප්‍රමාණයෙන්. ඇත්තටම ඉහළට කියලා මං කියන්නේ ඒකයි. වමටත් විතැන් වෙනවා තමයි ඉහළට ගියාම බද්දේ ප්‍රමාණයෙන් ඉහළට සහ වමට මෙන්න අලු සමතුලිත ලක්ෂ්‍ය E2. මෙන්න අලු සමතුලිත මිල බලමු. මෙන්න අලු සමතුලිත මිල සහ ප්‍රමාණය. මිල මෙන්න සමතුලිත ප්‍රමාණය. දැන් බද්ද රුපියල් 2ක් වුණාට ඔයාලට පැහැදිලි සමතුලිත මිල වැඩි වෙලා තියෙන රුපියල් 5ක් දක්වා විතරයි. මේ 1 2 3 4 5 6 7 8 උන ගත්තේ. මේ පැත්තේ 10 20 මං කලින් මේ ඔක්කොම ඉලක්කම් ලිව්වේ නෑ. දැන් ලියන්නම්. කවද ලියන්නද නේද? 50 60 70 80. බද්ද රුපියල් 2ක් වෙලත් සමතුලිත මිල වැඩි වෙලා තියෙන එක රුපියලකින් විතරයි. බද්ද රුපියල් 2යි එකෙන් එකක් 150ක්. බද්ද රුපියල් 2යි දෙකෙන් එකක් 150ක් බදුබර පාරිභෝගිකයට පස්සේ ඒවා කියලා දෙන්න. එහෙනම් මේ රුපියල් 2 එකක් පාරිභෝගික නම් ඒ රුපියල් 2කින් ඉතුරු රුපියල කවුද? නිෂ්පාදකයා ගිව්වයි පස්සේ මේ price paid by buyer PB ඒ වචන හුරු වෙන්නයි මම නැවත පෙන්නන්නේ. ඒකෙන් අඩු කරනවා අපි tax බද්ද එනවා price received by seller PS 3යි. එතනින් ලයින් එකක් අපි අඳලා බලමු ප්‍රස්ථාරේ. ප්‍රස්ථාරත් එක්කමයි මේ පාඩම ඉගෙන ගන්න ඕනේ.
දැන් සමතුලිත ප්‍රමාණය 30යි. අලුත් සමතුලිත ප්‍රමාණය 30යි. දැන් එහෙමනම් මෙන්න රජයේ බදු ආදායම එක එක වර්ණ එක එක පියවර එක එක මෝස්තර දදා අපි ඉගෙන ගමු. මෙන්න රජයේ බදු ආදායම. බද්ද රුපියල් 2යි සමතුලිත ප්‍රමාණය 30යි දෙවරක් 30 60ක්. මෙන්න බද්ද නිසා බද්දෙන් පස්සේ පාරිභෝගිකයාට හිමි වන අතිරික්තය. මෙන්න බද්දෙන් පස්සේ නිෂ්පාදකයාගේ අතිරික්තය. මෙන්න බද්ද නිසා අහිමි වූ අතිරික්තය. අපි වෙනින් වර්ණයක් දාමු ඒකට. එකින් එකට මෝස්තරෙන් මෝස්තරේ වර්ණ වෙනස් කර කර ගියමම හරි. දැන් තව එක පියවරක් අපි බලමු. විශේෂත්වයක් දෙන්න ඕන කෙනෙක් ඉන්නවා. වැඩි කලබල වෙන්න එපා. මං ඉක්මනින් එකයි යන්නම්. මෙන්න බලන්න. ඔන්න ඉලුම් වක්‍රය ආයි ප්‍රස්ථාරයේ සැපි වක්‍රය ආයි අඳින්නයි යන්නේ ඉක්මනින්. මේ ඊළඟ පරිච්ඡේදයේ පටන් ගන්න තියෙන තැන කියලා හිතන්න. ඒ නිසා මේක ගොඩාක් සැරට හිතන්න එපායි කියලා දෙනවා. පුංචි දෙයක් වැඩි මං වර්ණ ගන්නවන්න වැඩි කැටයන් මෝස්තර මේකේ නෑ. නමුත් ලස්සන තියෙනව නේද? ඔව් බලමු. දැන් එක එක මෝස්තර හැට ගනින්න නිකන් සැඟවුණු අමුත්තස් වෙනවා වගේ. අර පින්තූර අතර තියෙන්නේ වෙනස් පින්තූරේ හොයන්න එක වගේව දීලා සැඟවුණු අමුත්ත හොයන්න. මේ පින්තූරේ පූස් පැටියා ඉන්නේ කොතනද හොයන්නේ. ඒ වගේව දීන්නේ හොඳට බලලා ටක් ගාලා අන්න අතන ඉන්නවා කියලා හොයන්නේ. සමහර පින්තූර බලපුවම පින්තූරේ මතුවෙනින් පේන දේ නෙමෙයි. ටිකක් වෙලා බලද්දි නිකන් පින්තූරේ ඇතුලේ පින්තූර 100,000 ගාණක් එනවා. හරිම ලස්සන පින්තූර තියෙන්නේ. අර සමහර පින්තූර තියෙන්නේ බලපුවම නිකන් මොකද්ද කියලා හොයාගන්න ටිකක් වෙලා ඉදි බුදු පිළිම අනන්ත බුදුරුව අනන්ත ආනක් වෙනවා. මල් ලස්සනට එනවා. ඒ වගේ දැන් මේ දිහා බලන් ඉන්න. ඔන්න දැන් පේනවා පාරිභෝගික අතිරික්තයෙන් අහිමි වූ කොටස හැට ගන්න. මොකද ඊළඟ පරිච්ඡේදයේදී ඒක අපි අවධාරණය කරනවා. පරසක් වල ගහලා ගන්නවා ඒක. කම්මුතු වෙන්නම කුඩුපට්ටම් වෙන පාරිභෝගික අතිරික්තයෙන් අහිමි වූ කොටස නිකන් හිතන්න බලන්න කොයි ටික වෙන්නේ නැද්ද කියලා. අන්න කොහොමද ඒකයගේ මනින්නේ? මෙන්න මේ ත්‍රැපීසියම හොයන්න තියෙන්නේ. අපි සංඛ්‍යාක බලමු ඊළඟ පියවරේ. ඒක එහෙමනම් මේ උදාහරණේ මෙන්න දරුවෝනේ නිෂ්පාදන අතිරික්තයෙන් අහිමි වූ කොටස. ඒක එච්චර මං අවධානය යොමු කරේ නෑ අතනදී. අවධානය යොමු කරා. නමුත් ගණනය කරලා දුන්නේ නෑ ඔයාට. යම් සීමාවක් තුලයි ඔයා වෙහෙසටපත් කරන්න පුළුවන්. ඊළඟට පටන් ගන්න අපි මෙතනින්. එහෙමනම් නැවත අපි ඊළඟ පරිච්ඡේදයේදී තව දුරටත් බදු ගැන ඉගෙන ගනිමු. මොහොතක් බලන්න යන ගමන කොච්චර ලස්සනද. ඉදිරියට යන්න තියෙන අවස්ථා. නැවත ප්‍රස්ථාර ගණනාවක් අපිට අඳින්න තියෙනවා. අපි සියල්ල එකින් එක පෙන්ලා දෙන්නම්. අද අපි මේ පරිච්ඡේදයේ පටන් ගත්තේ මෙන්න මෙතනින්. අද මේ පරිච්ඡේදයේ පටන් ගත්තෙන් අපි ප්‍රස්ථාරයේ ඇඳලයි ගමන ගියේ. එහෙමනම් නැවත අපි තවත් පරිච්ඡේදයක් හිමින් පටන් ගනිමු. ඒකක බද්දේ බදුබර. ඒක ඉල්ලුම් හා සැපයුම් නම්‍යතා සමග සංසන්දනය කරන්න. ඉන් ඉදිරියට තියෙනවා මේකේ ඉතිරි කොටසට එන්න කලින්ම පුංචි ප්‍රස්ථාරයක් දෙකක් ඇඳගෙනම පෙර සූදානම් වෙලා පාට පැන්සල් ටිකක් අරගෙන වෙන්න. ලස්සන පාඩමක්. එමනම් නැවත මුණ ගැසෙනතුරු ඔබට ජයෙන් ජය.